නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික පින්වත්නි, අද දවසේදීත් අපි හැමදෙනාම එකතු වෙලා තියෙනවා මේ විදියට විපස්සනා කියන වැඩසටහන ඔස්සේ අපේ ජීවිතයට වැදගත් වන භාවනා උපදේශ ළඟා කරගන්න. මේක භාවනාව උගන්වන වැඩසටහනක් හැටියට නෙමෙයි අපි කරන්නේ. භාවනාව කෙරෙහි උනන්දු කරන අධ්‍යාපනික වැඩසටහනක් හැටියට. මෙතනදී ප්‍රායෝගිකව අපි භාවනාවක් කරන්න අවස්ථාවක් ගන්නෙ නැහැ. හැබැයි මේ සාකච්ඡා ඉවරනා පස්සේ ඔබට පුළුවන් ඒ වෙලෙම භාවනාවකුත් කරලම අවසන් වෙන්න. ඉතින් මේ සඳහා මම උදව් කරගන්න ස්ලයිඩ්ස් ටිකක් තියෙන ඒවා මම සකස් කරගත්ත ඒවා විදර්ශනා භාවනා ක්‍රමයේ කියන විදර්ශනා භාවනාව කියන පොත ඇසුරෙන්. ඉතින් මම දැන් ඔබත් එක්ක ඒක ෂෙයා කරන්නයි ලෑස්ති ඉස්සෙල්ලාම සාකච්ඡාවට කලින්. දැන් මම හිතන්නේ ඔබට පේනවා ඇති මේ ස්ලයිඩ් එක. පේනව නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. එදා අපි සාකච්ඡා කරා මේ කරුණු කීපයක් මේ ලෝකේ පහළ වන ආශ්චර්ය මිනිස්යා වන බුදුරජාන් වහන්සේ ගැන. ඊට පස්සේ අපි කෘතවේදී භාවයේ පළ කරන්නට රේණුකාණී චන්දවිමල ස්වාමීන් වහන්සේට, ඊට පස්සේ අපි මේ සමත භාවනාවේ වැදගත්කම, සමත භාවනාව අපිට මේ සසර දුක ඉක්මවා පවතින මානසිකත්වය හදන්නට උපකාර නොවන ආකාරය සාකච්ඡා කළා. ඊට පස්සේ අස්සාද, ආදීනව, නිස්සරණ කියන මානසික මට්ටම් පිළිබඳව අපි කතා කරා. අද අපිට තියෙනවා මෙතන ඉඳලා වැදගත් කාරණා ටිකක්. හොඳයි. දැන් අපිට පටන් ගන්න පුළුවන්. ඔබට පේනවා නේද මේ ස්ලයිඩ්ස් ටික? එහෙමයි ස්වාමීන් වහන්සේ. පේන්නේ නැද්ද? පේනවා ස්වාමීන් වහන්සේ. මේක පේන්නේ නැහැ කියලා කට්ටිය කියවනේ ගොඩක්. ඒගොල්ලන්ට පේන්නේ නැද්ද අදත්? මට පේනවා ස්වාමීන් වහන්සේ. පේනවා ස්වාමීන් වහන්සේ. ගියපර පේන්නේ නැහැ කියවනේ සමහර අය. අදත් ඉන්නවද පේන්නේ නැහැ කියන අය? හොඳයි. මෙන්න මේ තථාගත වචනය අපගේ දැඩි අවධානයට යොමු විය යුතු වේ. යංකෝ බික්කු සත්තාරා කරණීයං ශාවකාණං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය තංවෝ කතම් මයා ඒතානි බික්කු රුක්ක මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ජායත මා පමාදත්ත මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත අයංෝ අම්මාකාණං අනුශාසනී. බොහොම වටිනා ගාථා ධර්මයක් එක. මහාන ශ්‍රාවකයන්ගේ යහපත සොයන්නා වූ, ශ්‍රාවකයනට අනුකම්පා කරන්නා වූ ශාස්ත්‍රූවරයෙකු විසින් ශ්‍රාවකයනට අනුකම්පා නිසා යමක් කළ යුතුද එය අප විසින් කරන ලද්දේය. මහාන මේ රුක්ෂ
මූලයෝය මේ ශුන්‍යාගාරයෝය භාවනා කරන්න ප්‍රමාද නොවන්න ප්‍රමාද වී පසුතැවිලි නොවන්න මේ අප විසින් ඔබ කෙරෙහි වූ අනුශාසනාවයි. අයිපාර මම ඒක ඔස්සේ කියනවා පළවෙනි පාලි වචනයත් කියන්න මේක හරි වැදගත්නේ. යංකෝ බික්කු සත්තාරා කරණීයං ශාවකාණං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය තංගෝ කතම්මය ඒතානි රුක්ක මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ජායත මා පමාදත්ත මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත අයම්මෝ අම්මා කාණං අනුශාසනී. ඒක කියනවා මහාන ශ්‍රාවකයන්ගේ යහපත සොයන්නා වූ ශ්‍රාවකයනට අනුකම්පා කරන්නා වූ ශාස්ත්‍රූවරයෙකු විසින් ශ්‍රාවකයනට අනුකම්පාව නිසා යමක් කළ යුතුද එය අප විසින් කරන ලද්දේය. මහාන මේ රුක්ෂ මූලයෝය මේ ශුන්‍යාගාරයෝය භාවනා කරන්න ප්‍රමාද නොවන්න ප්‍රමාද වී පසුතැවිලි නොවන්න මෙය අප විසින් ඔබ කෙරෙහි වූ අනුශාසනාවයි. දැන් මෙතෙන්දී අපි කාරණා කීපයක් හිතට ගන්න ඕන. දැන් බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා ශ්‍රාවක පිරිසක් හදාගෙන බුදු පියාණන් වහන්සේගේ සුඛ විහරණය පතන්නේ නැහැ. පැහැදිලිද? බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කරලා ඊට පස්සේ ශ්‍රාවක පිරිසක් හදාගෙන ඒ ශ්‍රාවකයින්ගෙන් තමන් වහන්සේගේ සුඛ විහරණය පතන්නේ නැහැ. ඒක පැහැදිලිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. තථාගතයන් වහන්සේගේ සරණ ගිය කෙනෙක් තමන්ගේ අප්‍රමාදී භාවය තුළ දුක්ඛාරිය සත්‍ය අවබෝධ කරන්නට දුක්ඛ සමුදයාරිය සත්‍ය ප්‍රහාණය කරන්නට දුක්ඛ නිරෝධාරිය සත්‍ය නම් වූ නිවන සාක්ෂාත් කරන්නට දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍ය නම් වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුරුදු පුහුණු කරන්නට උනන්දු නොවි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිහිපත් කරමින් විශාල බුදු පිළිම චෛත්‍ය බෝධීන් වහන්සේලා සකස් කරගෙන ඒවාට පුද පූජා තබමින් ඒවාම කරමින් කල් යවනවා නම් ඒකේනා තථාගතයන් වහන්සේගේ අරමුණ වූ දුකටපත් වෙච්ච සත්වයා දුකින් මිදීමේ අරමුණ වූ ඒ අරමුණත් එක්ක ඒකාබද්ධව ගමන් කරන කෙනෙක් කියලා පිළිගන්න පුළුවන්ද? බැහැ ස්වාමීන් වහන්සේ. බැහැ ස්වාමීන් වහන්සේ. ඒවා අනවශ්‍යයි කියන්නේ නැහැ. හැබැයි ඒවා අත්‍යවශ්‍ය නැහැ. හැබැයි ඒවා තුලින් ඇතිවෙන සතුට බුද්ධාලම්බන ප්‍රීතියට කෙනෙක් ඇලුනහම එයා සමත විදර්ශනා භාවනා කරන කෙනෙක්ද පුද පූජාවම තබන කෙනෙක්ද? පුද පූජාවන් තබන කෙනෙක්. එහෙම කෙනෙක් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවායි කියලා ඥාන සම්ප්‍රයුක්තව පිළිගන්න පුළුවන්ද? බැහැ ස්වාමීන් වහන්සේ. ඉතින් මම මේ සිදුවෙන දේවල් විරුද්ධව කතා කරනවා නෙමෙයි. බුදු පියාණන් වහන්සේගේ මේ අනුශාසනාව දිහා බලනකොට මහාන ශ්‍රාවකයන්ගේ යහපත සොයන්නා වූ ශ්‍රාවකයන්ට අනුකම්පා කරන්නා වූ ශාස්ත්‍රූවරයෙකු විසින් ශ්‍රාවකයන්ට අනුකම්පාව නිසා යමක් කළ යුතුද එය අප විසින් කරන ලද්දේය. මහාන මේ රුක්ෂ මූලෝය මේ ශුන්‍යාගාරයය ජායත කියලා නර පාලියෙන් තියෙන ජායත භාවනා කරන්න නැත්නම් ධ්‍යාන වඩන්න කෙලෙස් යටපත් කරන්න කෙලෙස් ප්‍රහාණය කිරීමට කටයුතු කරන්න ප්‍රමාද නොවන්න ප්‍රමාද වී පසුතැවිලි නොවන්න මේ අප විසින් ඔබ කෙරෙහි වූ අනුශාසනාවයි. එහෙමනම් තුනුරුවන් සිතෙහි දරාගෙන තුනුරුවන් කෙරෙහිම සිත පිහිටුවාගෙන තුනුරුවන් කෙරෙහි මහා වහල් භාවයක් හා සමාන වූ මානසිකත්වයක් හදාගෙන පුද පූජාම කරමින් ඉන්නවා නම්
පාන්දර 3ට නැගිටලා උණු පෑන්, ඇල් පෑන් ආදී දේවල් තියලා ටූත් පේස්ට් එකකුයි බ්‍රෂ් එකකුයි තුවාලයකුයි තියලා සබන් කෑල්ලකුත් තියලා දැන් බුදුරජාණන් වහන්සේ ආරාධනා කරනවා බුදු පියාණන් වහන්සේ මුව දවා ගන්න කියලා. දැන් ටික වෙලාවකින් ඇවිල්ලා මොකද ගන්න? අර ඔක්කොම ටික අයින් කරලා දැන් ඔන්න ගිලම්පස පූජාව. මෙහෙම කරන ඒකම ජීවිතේ කරගත්ත අය අපිට හම්බ වෙනවද ලංකාවේදී? එහෙමයි ඉන්නවා ස්වාමීන් වහන්සේ. මෙහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් එහෙම වුණාම නිකන් හරියට බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා තමන් වහන්සේට බොහෝ දේ කරන්නට මේ තමන් වහන්සේගේ සැප විහරණය සලසන්න නිකන් ශ්‍රාවක පිරිසක් හදාගත්තා වගේ. තථාගතයන් වහන්සේගේ එහෙම චර්යා රටාවක් තියනවද? නැහැ ස්වාමීන් වහන්සේ. කේවල පරිපූර්ණ චරිත කියලා කියන්නේ අනුමත යැපෙන අයද කිසි කෙනෙක් මත නොයැපෙන අය කෙනෙක්ද? නොයැපෙන අය. මේ විදිහේ මානසිකත්වයක් හැදුනේ තථාගතයන් වහන්සේගේ ඍජු අනුශාසනාව නිසාද පසු කාලිනව ඇති වෙච්ච පුද පූජා නිසාද? පසු කාලිනව ඇති වුණු පුද පූජා නිසා ස්වාමීන් වහන්සේ. ඒවා ප්‍රාග් බෞද්ධ පුද පූජා ක්‍රම. ඉතින් ඒවා තිබුණොත් ඔබගේ ශ්‍රද්ධාව මෝඩ විදියට ගොඩනගනවාය, ප්‍රඥාව ගොඩනගන්නට අවස්ථාවක් නොලැබෙනවාය කියන එක ඔබ ඥාන සම්ප්‍රයුක්තව දැක්කොත් විතරයි තේරෙන්නේ. නැත්නම් ඉතින් මාත් එක්ක රණ්ඩු වෙන්න වෙනවා. ස්වාමීන් වහන්සේ මේ විපස්සනා කියලා වැඩසටහනක් දාගෙන පුද පූජාවට පහර දෙන්න ලෑස්ති වෙනවා වගේ කියලා. එහෙම එකක් කියනවා නම් ඔප්පු වෙන්නේ. එහෙම එකක් නැත්තම් ඔප්පු වෙන්නේ නැහැ නේ. මම එහෙම කියන එක හොඳයිද? හොඳයි. එතකොට මෙතෙන්දී ප්‍රමාද නොවන්න, ප්‍රමාද වී පසුතැවිලි නොවන්න කියන එකේ එකම අදහස මොකක්ද? සීලයක පිහිටන්න, සමත භාවනා කරන්න, විදර්ශනා භාවනා කරන්න. බලන්න යටලු ඇති වෙන හැටි. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්චාමි කෝ ඉමං විජතේ ජටං. මේ ගාථාව අහලා තියෙනවද? මේක දේවතාවෙක් බුදු පියාණන් වහන්සේගේ ප්‍රශ්න කරනවා කියලා කියන්නේ. බුදු පියාණන් වහන්සේ අභ්‍යන්තර ප්‍රශ්න, බාහිර ප්‍රශ්න, අභ්‍යන්තර බාහිර ප්‍රශ්න වලින් ජීවිතේ පැටලිලා තියෙනවා. තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්චාමි කෝ ඉමං විජතේ ජටං. අභ්‍යන්තර ප්‍රශ්න, බාහිර ප්‍රශ්න නිසා මේ සත්වයා ප්‍රශ්න වලින් පීඩාවටපත් වෙනවා. එක ප්‍රශ්නයකට විසඳුම හොයනකොට තව ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් බවත් ගෞතමයන් වහන්සේව මම විමසනවා, කාටද මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්? එතකොට බුදු පියාණන් වහන්සේ කියනවා සීලේ පතිට්ඨාය නරෝස පඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්කෝ සෝ ඉමං විජටේ ජටං. සීලේක පිහිටන්න, සීලේ පතිට්ඨාය නරෝස පඤ්ඤෝ චිත්තං සමත භාවනාව, පඤ්ඤංච භාවයන් විදර්ශනා භාවනාව වඩන්න, ආතාපි වීර්ය පිහිටවන්න, නිපකෝ අද්දකීම් සහිත නුවණ, පරිචය නිවන උදව් කරගන්න. ඒ අයට ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. දැන් මෙතන තියෙනවාද මල් පූජාව, පහන් පූජාව, හඳුන්කුරු පූජාව, බුද්ධ පූජාව, වෑංජන 100ක් සහිත බුද්ධ පූජාව, බෝධි පූජාව, චෛත්‍ය පූජාව, කාංචුක පූජාව, චෛත්‍යයන්ට පළතුරු පූජාව, මේ එකක්වත් ඔතන තියෙනවද? එතකොට ඒවා කෙරේ හිත යොමු වුණාම මේ බුදු පියාණන් වහන්සේ කියන ප්‍රමාදයේ සිදුවිය හැකිද නොහැකිද? හැකි ස්වාමීන් වහන්සේ. දැන් එතකොට කාටවත් මෙතන මාත් එක්ක අමනාප වෙන්න බෑ මම මේ පුද පූජාවන්ට විරුද්ධව කතා කරනවා කියලා.
මේ කාරණාව මෙතන පැහැදිලි වෙන්නේ මේ ගාථා ධර්මයට හිත යොමු කරන නිසා. එතකොට බුද්ධිමත් කෙනාට පේනවා බුදු කෙනෙක් ලෝ පහළ වෙන්නේ ශ්‍රාවක පිරිසක් පිහිටුවාගෙන ඒ ශ්‍රාවකයන්ගෙන් මේ සැප විහරණ ලබන්න නෙවෙයි. තථාගතයන් වහන්සේ කේවල පරිපූර්ණ නිසා තථාගතයන් වහන්සේට අවශ්‍ය සිව්පස්සේ එක එක්කෙනා ලොකුවට කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක තථාගතයන් වහන්සේ ඒ අවස්ථාව අනුව සපයා ගන්නවා. තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදුනා වූ මහා ප්‍රජාපති ගෞතමී දේවිය 6 මාසයක් තිස්සේ මහන්සි වෙලා කුළුන් කැටීමේ ඉඳලා සිවුරු සකස් කිරීම දක්වාම කටයුතු කරලා මේ සිවුරු ගෙනල්ලා බුදු පියාණන් වහන්සේට පූජා කරනකොට බුදු පියාණන් වහන්සේ ඒක පිළිගත්තේ නැහැ. ඔබෙන් අහුවොත් ඇයි පිළිගත්තේ නැත්තේ කියලා. ඔබ දෙන උත්තරේ මොකද්ද? එතන බුදුහාමුදුරුවෝ අරමුණු කරගෙනමයි සිවුරු හැදුවේ සංඝරත්නය අරමුණු කරගෙන නෙවෙයි නිසා. හොඳයි. තව උත්තර දෙනවද? ඒක මේ ප්‍රත්‍යඥ වශයෙන් මේ බුදුහාමුදුරුවෝ කෙරෙහි පෞද්ගලිකව තියෙන හැඟීම නිසාම කරපු දෙයක් නිසා. ඔව්. තවත් උත්තරයක් දෙන්න බලන්න. ඊට පස්සේ අපි කතා කරමු. යම් දිට්ඨියක් ඇති වෙයි කියන හේතු නිසා තමයි. හොඳයි. එතකොට දැන් අපි උත්තර තුනක් හෙව්වා. දැන් අපි යමු මොකද්ද උත්තර කියලා. පළවෙනි එක තමයි බුදු පියාණන් වහන්සේ තුන් සිවුරෙන් සෑහීමටපත් වෙන්න පුළුවන් අය අතරේ අග්‍ර. එතකොට බුදු පියාණන් වහන්සේට දෙපට සිවුරයි තනිපට සිවුර කියන උත්තරා සංඝයයි දෙපට සිවුරට කියන්නේ සංඝාටි කියලා. තනිපට සිවුරට කියන්නේ උත්තරා සංඝය කියලා. අන්දන සිවුරට කියන්නේ අන්තරාවාසිකය කියලා. එතකොට සංඝාටිය උත්තරා සංඝය ඊළඟට අන්තරාවාසිකය කියන මෙන්න මේ සිවුරු තුන සම්පූර්ණයි. එතකොට බුදු පියාණන් වහන්සේගේ සිවුර සම්පූර්ණ වී තිබෙන අවස්ථාවක අතිරේක සිවුරු පාවිච්චියක් නැහැ. දැන් මම නම් අතිරේක සිවුරු ගොඩාක් පාවිච්චි කරන හේතුව මිනිස්සු ගොඩාක් පූජා කරනවා. මම කැමති නැහැ ඒවා මිල කරන්න. ඊළඟට මට බුදු පියාණන් වහන්සේ කියලා තියෙනවා පරික්කාර චෝලං කියලා අතිරේක සිවුරු අදිෂ්ඨාන කරන්න පුළුවන් කියලා. ඉතින් මම මේ සිවුරු පාවිච්චි කරන්න වෙලා තිනවා. දැන් මේ මිනිස්සු පූජා කරනවා. ඒ පූජාවන් මම ප්‍රතික්ෂේප කරන්න ඉදිරිපත් වෙන අවස්ථා අඩුයි. ඊළඟට අදිෂ්ඨාන නොකර මේ සිවුරු කාමරය ඇතුලේ දවස් 10කට වඩා තියාගන්න බෑ. එහෙම වුණාම නිසංගි වුණාන් පස්සේ වෙනත් විනය කර්ම කරන්න සිද්ධ වෙනවා. මේ අයව දන්නේ නැහැ නේද? මේගොල්ලන් ඉතින් අට්ටපිරිකර සිවුරු ඔක්කොම පින් තකා පූජා කරනවා. අපි තමයි අමාරු වැටෙන්නේ පිළිවෙත් පුරනවා නම්. පැහැදිලිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් මේ මහා සංඝයාට කැමති සිවුරු පාවිච්චි කරන්න බුදුහාමුදුරන් වහන්සේ ඉඩ දුන්නා. හැබැයි බුදු පියාණන් වහන්සේගේ පුහුණුවේ හැටියට බුදු පියාණන් වහන්සේගේ පැවැත්මේ හැටියට එහෙම එකක්වත් අවශ්‍ය නැහැ. එතකොට සිවුරු අවශ්‍ය නැති වෙලාවක සිවුරු පූජා කරනකොට තථාගතයන් වහන්සේ සිවුරු බාර ගන්න සූදානම් වෙන්නේ නැහැ. එතකොට පළවෙනි කාරණාව ඒකයි කියලා ගත්තොත් නිවැරදිද? එහෙමයි සම්මත. දෙවැනි එක තමයි තථාගතයන් වහන්සේට සිවුරු අවශ්‍ය නිසා නෙමෙයි මේව හැදුවේ. තථාගතයන් වහන්සේ සරණ යන්න කලින් ඒ අය Hindu භක්තිකයෝ. දෙවියන් මහා බ්‍රහ්මයා පිළිගත් අය. ඉතින් මේ බුදුදහමේ පිහිටෝපු නිසා ඒ කෙරෙහි පැහැදිලා දුන්නාම ඒක හරියට කරපු සේවයට ගෙවීමක් වගේ. අසීභාරද්වාජ සූත්‍රය කියන්නේ බණහලා පැහැදිලා ඒ නිසා දෙන දාණය බුදු කෙනෙක් බාර ගන්න නැහැ කියලා අහලා තියෙනවා. එතකොට දෙවෙනි කාරණාව එහෙම ගන්නත් පුළුවන්. තුන්වෙනි කාරණාවකුත් තියෙනවා. මේ වෙලාවේ තථාගතයන් වහන්සේට සිවුරක අවශ්‍යතාවයක් නැති නමුත් මේ සංඝයා අතරේ සිවුරක අවශ්‍යතාවය තියනා ඉන්න පුළුවන්. එහෙමනම් මේ සිවුරු සංඝයාට දෙන එකෙන් ඒ සිවුරක් පූජා කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා. දැන් ඒතර කරුණු තුනක් අපිට එතන ගන්න පුළුවන්. එහෙම ගත්තාම
අද ඔය කරන පුද පූජාවල තථාගතයන් වහන්සේගේ අතින් ප්‍රතික්ෂේප වීමට ලක් වෙන පුද පූජා කොච්චරද? අද ඉන්න අයට බුදු පියාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරා නම් බැනලා වෙන ආගමකට යයිද නැද්ද? ඒ තරම්ම පුද පූජා තියන අය දුර්වලයි කියලා කිව්වොත් ඔබ එහෙම නොවේ කියයිද මට? එහෙමයි සාමාන්‍යයෙන් මම මේ වගේ කතාවක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේ බුද්ධ අනුශාසනාව මහාන ශ්‍රාවකයන්ගේ යහපත සොයන්නා වූ ශ්‍රාවකයන්ට අනුකම්පා කරන්නා වූ ශාස්ත්‍රවරයෙකු විසින් ශ්‍රාවකයන්ට අනුකම්පාව නිසා යමක් කළ යුතුද එය අප විසින් කරන ලද්දේය. මහාන මේ රුක්ෂ මූලයෝය මේ ශුන්‍යාගාරෝය භාවනා කරන්න. ප්‍රමාද නොවන්න. ප්‍රමාද වී පසුතැවිලි නොවන්න. මේ අප විසින් ඔබ කෙරෙහි වූ අනුශාසනාවයි. මෙන්න මේක පැහැදිලි කර ගන්නකොට මම මේ කියපු කාරණාවන්ගේ වැදගත්කමක් තියනවද නැද්ද? තියෙනවා අපේ හැමදෙරේ. තියෙනවා. ඊළඟට දැන් ඔබ දන්නවා ඔබ ස්ටේෂන් එකට ගියාම ගමනක් යන්නට ඔබට ඒ කෝච්චිය මිස් වුණොත් ඔබට සමහරට ඊළඟ කෝච්චිය එනකම් පැය භාගයක් පැය දෙකක් පැය තුනක් වගේ ඉන්න වෙයි. හැබැයි එක බුදු කෙනෙකුගේ මේ බුද්ධත්වාද කාලයේදී ඔබට යමක් කරගන්න බැරි වුණොත් ඒ ප්‍රමාදය ඔබට රිකවර් කරන්න පුළුවන් ක්‍රම තියෙනවාද? නෑ ස්වාමීන් වහන්සේ. කොහෙත්ම නෑ ස්වාමීනි. එහෙමනම් ඉතින් මීට වඩා බුද්ධිමත්ව හිතන්න ඕන කියන එක බුදු පියාණන් වහන්සේ මේ ගාථා ධර්මයෙන් අපිට කියලා තියෙනවාද? එහෙමයි ස්වාමීනි. එහෙමයි ස්වාමීනි. කර්තව්‍ය යමක්ද එය ඔබ කැමති පරිදි කරන්න පුළුවන්. හැබැයි මාව ඕවට ගාව ගන්න බෑ. මම ඕවට රුජු හෝ වක්‍ර උදව් කරන්නේ නැහැ. ඒක ඔබ දන්නවද? එහෙමයි ස්වාමීනි. ඉස්සකටම කවුරුත් වෙනුවෙන් බෝධි පූජා තියලා නැහැ. බෝධින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා දේශනා කරලා තිනවා පිරිතේ ආනුභාවය ගැන කතා කරලා ඊට පස්සේ භාවනා කරලා තියෙනවා. හැබැයි අරහම් බුදු ගුණෙන් ඔබේ හිරුගේ අපල දුරු වේවා, සඳුගේ අපල දුරු වේවා මේව නම් කියලාම නැහැ, කියන්නෙත් නැහැ. ඒක ඔබගේ බුදු පූජාවන්ට විරුද්ධ වීමද මගේ ඍජු බවද? ඔබ වහන්සේගේ ඍජු බව. මේ වගේ අදහසක් මම කියන්න කල්පනා කරේ නැහැ. ඔන්න මම එතකොට පළවෙනි කාරණාව කිව්වා. දැන් දෙවෙනි කාරණාව. දෙවෙනි කාරණාව දිහා බලනකොට අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතමි පුච්චාමි සෝ ඉමං විජටේ ජටා. කෝ ඉමං විජටේ ජටා. වැරදුනා. අන්තෝ ජටා අභ්‍යන්තර ප්‍රශ්න, බහි ජටා බාහිර ප්‍රශ්න, ජටාය ජටිතා පජා. මේ විදිහට අභ්‍යන්තර සහ බාහිර ප්‍රශ්න නිසා ජීවිතේ පැටලිලා තියෙන්නේ. පැටලෙනවා. බවත් ගෞතමයන් වහන්සේව මා ප්‍රශ්න කරනවා. කාටද මේ ගැට ලියන්න පුළුවන්? කාටද මේ ප්‍රශ්න වලට විසඳුම් සොයන්න පුළුවන්? ඉතින් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සීලේ පතිත්තාය නරෝස පඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බික්කෝ සෝ ඉමං විජටේ ජටං. යම් කිසි කෙනෙක් සීලයක පිහිටලා සමත විදර්ශනා භාවනා ක්‍රම දියුණු කර ගනිමින් වීර්ය පිහිටුවා ගනිමින් පරිචය නුවණින් කටයුතු කරයිද ඒ ගැටලු निराකරණය කරගනි. මේක තමයි ගාථා දෙකේ තේරුම් දෙක. දැන් මට කියන්න ගැටලු ඇති වෙන්නේ ග්‍රහ දෝෂ නිසාද? ගැටලු ඇති වෙන්නේ භූමි දෝෂ නිසාද? ගැටලු ඇති වෙන්නේ හදිහූනියන් නිසාද? ගැටලු ඇති වෙන්නේ වාස්තු විද්‍යාත්මක දෝෂ නිසාද? ගැටලු ඇති වෙන්නේ අමනුෂ්‍ය දෝෂ නිසාද? තමන් ළඟම තියෙන තණ්හා, මාන, ditthi, අවිද්‍යාව නිසාද? තණ්හා, මාන, ditthi ආදිමසනා අවිද්‍යාවස. තමාගේ අඩුපාඩු නිසා. තණ්හාව තුනී වෙනකොට යටපත් වෙනකොට ලොකු පහසුවක් ලැබෙන්නේ නැද්ද?
ලැබෙනවා ස්වාමීන් වහන්සේ. තණ්හාව අඩු වුණාම ලැබෙන ප්‍රමාණය අඩු වෙනවද ලැබෙන ප්‍රමාණය වැඩි වෙනවද? ලැබෙන ප්‍රමාණය ලැබෙන ප්‍රමාණය වැඩි වෙනවා. තණ්හාව වැඩි වුණාම ලැබෙන ප්‍රමාණය අඩු වෙනවා ස්වාමීන් වහන්සේ. ලැබෙන්නට ගොඩාක් උත්සාහ කරනවා ලබාගත් දේවල් ඒතන කොහොම නැති වෙනවද දන්නේ නැහැ. සමහර අය මගේ ළඟට එනවා ශාන්ති කර්ම කරන්න. ඒගොල්ලන්ගේ පළවෙනි ප්‍රශ්නය මම දන්නේ ස්වාමින් වහන්සේ ලක්ෂයක් ගෙදෙට්ට ගෙනාවත් එක දවසින් ඉවරයි කියලා කියනවා. දැන් එතකොට මේ කතාවේ තියෙන්නේ මොකද්ද? යම් යම් අයට කොච්චර හම්බ කරත් ඒවා yaadෙන්නේ නැහැ. මොනවා හරි වෙනවා ඒවට. එhmenan මේකේ මොකක් හරි දෝෂයක් තියෙනවා. ඒ දෝෂය අපිට පුළුවන් ද බාහිර ලෝකයේ තියෙන දේවල් වලින් විසඳන්න? මේ වෙලාවේ අපේ සමන් අයියා හිටියා නම් හරිම ෂෝක්. සමන් වීරමුණ හිටියා නම් ලස්සන මට මේකට උත්තරයක් හොයාගන්න තිබුණා. දැන් ඉතින් මම සමන් අයියා නැති නිසා සමන් අයියා වෙනුවෙන් කතා කරන්න. මේකයි කතන්දරේ. සමන් අයියා ඉතින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ කරපු අවංක සේවකයෙක්. කවදාවත් කිසිම දවසක වංචාවක් කළා නැහැ. එයාගේ නෝනා ලෙඩ වෙනුවෙන් බොහෝම කැපකිරීම කරපු අවංක සේවිකාවක්. මේ අය පොළොන්නරුව නිසා ඒගොල්ලන්ට කුඹුර වලින් හාල් එහෙමත් නොලැබෙනවාම නොවේ කනකක්කට වගේ. කනකක්කටත් කුඹුරු හාල් ලැබෙනව නේද තාම? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක ඔයාගේ පිනද සහෝදර සම්පත්තියද? සහෝදර සම්පත්තිය. ඉතින් එතකොට ඒගොල්ලන්ට ඒකක් තියෙනවා. ඒ වැරදි ජීවිත මොනවත් නැහැ, බොන්නේ නැහැ, සිගරට් බොන්නේ නැහැ, යාළුවොත් එක්ක ගිහිල්ලා සූදු කෙරෙන්නේ නැහැ, ඒ මොනවත් නැහැ. ඉතින් මේ සමන් අයියයි එයාගේ නෝනයි දෙන්නා ඉතින් කසාද බදිනකොටම ළමයි හිටියේ නෑනේ. ඉතින් මේගොල්ලන් මාසේ බජට් කරනවා. එතන මේකේ මේ පරාර්ථ සේවය සඳහා මුදලක් නිකන් යොමු වෙන්නේ නෑ වගේ. දානයක් දෙන්න, ළමා නිවාසයකට දෙන්න, එහෙම නැත්නම් වැඩිහිටි නිවාසයකට දෙන්න, ඒවා නිකන් නෑ වගේ. මට මතක නෑ ඒගොල්ලන් සීට් ගල්ලුවද කියලා. ඒත් මොදෙන්නේ මාසේ අග භාගයේ වියදම් කරන්න සල්ලි නෑ. දැන් මේකට හේතුව පවද දැන් මේ මුදල් අඩුපාඩුකම් වෙයි කියලා ඇති වෙච්ච බය ප්‍රතිඵලයක්ද? බය ප්‍රතිඵලයක් ස්වාමීන් වහන්සේ. ඉතින් දැන් කොහොම හරි ළමයි දෙන්නත් ඉපදිලාම යනකොට මේ කවුද අපේ අක්කට අනෝමක්කට පිළිකාවක් හැදිච්ච නිසා මගේ ඇසුර ලැබුණානේ. ඉතින් මම ඇවිල්ලා වියදම් කරන කෙනෙක්ද ලොකුවට වියදම් කරන කෙනෙක්ද? මම ලොකුවට වියදම් කරන කෙනෙක් ස්වාමීන් වහන්සේ. මම ඊයේ ලක්ෂ 2.65ක් විතර වියදම් කරා අර පාර්සල් 200 පාර්සල් 100ට 2500. ඔයගොල්ලෝ හිතනවාද මට මේ ලක්ෂයක් හම්බෙන්න ඇති කියලා? 2500 දාපුවා හිටියා. මෙතනම නොදාපුවා ඉන්නවද නැද්ද ගොඩක්ම? ඉන්නවා ස්වාමීන් වහන්සේ. ප්‍රමාණයට වැඩ කරාද? සම්පූර්ණයෙන් කරා. සම්පූර්ණයෙන්ම කරා ස්වාමීන් වහන්සේ. ඒක සම්පූර්ණයෙන්ම කරන්නට හේතුව හැම වෙලේම මගේ ළඟ අතිරික්තයක් තියෙනවා. හැම වෙලේම අතිරික්තයක් තියෙනවා. දැන් එතකොට මේවා කළමනාකරණය කරන්නේ සමන් අයියානේ. ඉතින් සමන් අයියා මගේ ආభాසයෙන් අර බජට් කරන එක පැත්තකට දාලා ඒ අවස්ථාවේදී කරන්න ඕන යුතුයකම් පින්කම් කරන්න පෙළඹුණා. අද එයා ලස්සනට ගේත් අදාගෙන ඔක්කොම කරන දැන් අතිරික්තයකුත් තියෙනවා. මේක ගණිතයට අහු වෙන ධර්මතාවයක්ද නුවණට අහු වෙන ධර්මතාවයක්ද? නුවණට අහු වෙන ධර්මතාවයක් ස්වාමීන් වහන්සේ. හැමදේම ගණන් බලන අය හරියට වැඩේ කරනවද මගදී ඇන ගන්නවද? නෑ හැමදේම එහෙම කරන්න කියනට මගදී ඇන ගන්නවා සායනස්. එතකොට දැන් මම පොඩි උදාහරණයක් ගන්නම්. දැන් සමහර අය හාල් මිටියක් ගෙදරට ගෙනාවාම ඒගොල්ලෝ හොදට කනවා. යාළුවන්ටත් දෙනවා. මලකන් වලටත් දෙනවා. ඒත් හැබැයි හාල් ටික තියෙනවා.
සමහර අය බොහොම අමාරුවෙන් හොඳට ගණන් බලලා ඔක්කොම කරලා අවශ්‍ය ප්‍රමාණය ගේනවා. කාපු කෙනෙකුත් නැහැ, හාරුත් නැහැ. මෙන්න මේක සිද්ධ වෙන බව ඔයගොල්ලන් දැකලා තියෙනවද? දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සමහර අය කාර් එකට තෙල් ගැව්වාම යාළුවන්ටත් ගමන් යන්න දෙනවා. තමනොත් යනවා, වෙන දේවල්වත් යනවා, හදිස්සියක් වුණොත් ඒවටත් දෙනවා. හැබැයි තෙල් ලේසින් ඉවර වෙන්නේ නැහැ. දැන් එතකොට ත්‍යාගශීලී සිතයි, ලෝභ සිතයි අපේ ජීවිතයේ ඍජුවම කළමනාකරණය කරන බව පේනවද නැද්ද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා දැන් අපිට පැහැදිලිව පේනවා තණ්හාව මොන තරම් ඉහළින් මැනේජ් කරත් තණ්හාව අනපේක්ෂිත දුක් ගොඩාක් ගේනවා. මාන අවශ්‍ය දේ කරන්න ඕන, අනිත් අයට වඩා ලොකුවට ඉන්න කරන්න ඕන. අවශ්‍ය දෙයට කරන්නේ. ඒ කරන්න ඕනේ. දැන් ඔන්න මම අඳුරන යහළු කමියුනිටි එකකට මම අඳුරන යහළු කමියුනිටි නේද? මට සිංහලත් බෑ, ඉංග්‍රීසිත් බෑ, පාලිත් බෑනේ අප්පා. මම අඳුරන යහළු කමියුනිටි එකකට අවශ්‍ය වුණා වාහනයක් ගන්න. ඉතින් මං කිව්වා දැන් අද කාලේ හැටියට ඒ ස්ටෑන්ඩඩ් එකට තියෙන අකුරු 3 වාහනයක් ගන්න ඕගලන්ට බෑ. ගත්තත් ඕක නඩත්තු කරන්න බෑ. හැබැයි ඉතින් ඔය ඉලක්කම් වලින් තියෙන එකක් නම් ගන්න පුළුවන්. ගත්ත දවසේ ඉඳලා දැන් තියෙන කාර් එක ඉලක්කම් අපේක්ෂා කරන ආකාර ඉංග්‍රීසි අකුරු 3ක්. දැන් මෙතන ගැටලුවක් ඇති වෙනවද නැද්ද? ගැටලුවක් ඇති වෙනවා. ඉතින් දැන් මොකද කරන්නේ? අනාගතයේදී හොඳ කාර් එකක් ගන්නවා කියලා මේ කාර්යය පාවිච්චි කරනවා. දැන් මේ කාර් එක සතුටින් පාවිච්චි කරනවද? අනාගතයේ කාර් එක ගැන සීනමවමින් අකමැත්තෙන් පාවිච්චි කරනවද? අනාගතය ගැන සීනමාවෙන් අකමැත්තෙන් පාවිච්චි කරනවා සල්. එතකොට දැන් කාර් එක හොඳට පාවිච්චි කරනවද? නිතරම ලෙඩ දෙනවද? ලෝකේ භයානකම පරාජය රන් අවුට් එකද රනින් රිපෙයාර්ස්ද? running repairs. පැහැදිලි වුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. කාර් එකට නැග්ග වෙලාව ඉඳලා අකමැත්තයි නොසතුටයි, අකමැත්තයි නොසතුටයි, අකමැත්තයි නොසතුටයි. ඇයි ඒ? එක්ස්පෙක්ටඩ් කාර් එකයි තියෙන කාර් එක අතර තියෙන වෙනස. ඉතින් ඕම යනකොට දැන් ඔන්න ගමනක් යනකොට ඔන්න කාර් එකක් තියෙන ලස්සන ගන්න නෙමෙයි නිකන් බලන්න කියලා බහිනවා. බෑලා ඉතින් මොදෙන්නේ? ගන්න වගේ අහනවා. දැන් ගන්න බෑ, ගන්න වගේ අහනවා. ඊට පස්සේ දැන් මොදෙන්නේ? මේ කාර් එක වික්කාම ලැබෙන මුදලයි අර කාර් එකට තව අතින් දාන්න ඕන මුදලයි ගැන හිතලා මොදෙන්නේ? සිහිනමවනවද ලත වෙනවද? ලත වෙනවා. ඉතින් දැන් ગેස්ට්‍රයිටිස් හැදිලා තියෙන්නේ පරණ කර්මයක් නිදාද අර කාරක වල් ඉවරලා එතනilla දිගටම ආපු විතර්ක නිසාද? විතර්ක නිසා ස්වාමීන් මොකද කියන්නේ? ස්ට්‍රෙස් තමයි. දැන් මට කාර් එකක අවශ්‍යතාවයක් තියෙනවා. මට අවශ්‍ය කාර් එක නිතරම ලැබෙනවා. දැන් මටත් ગેස්ට්‍රයිටිස් හැදෙනවද දන්නේ නැහැ නේ. මම යන කාර් එකේ සතුටින් යනවද වෙන කාර් හොයනවද? යන කාර්යයේ සතුටින් යනවා. මම ඔය හයර් එකට ගන්න වාහනේ මම හයර් එකට අරන් තියන්නේ එයාට ෆිනෑන්ස් ගෙවන්න තියෙන නිසා මම එයාට හයර් ටිකක් දීලා ඉවරලා එයාගේ ෆිනෑන්ස් එක ගෙවන්න උදව් කරන්න ඕන නිසා. දැන් එතකොට ඔන්න දැන් මට එක පැත්තකින් වාහනයක් දැක්කාම ඒ වාහනේ මං බලාපොරොත්තු වෙන වාහනේ මොනවද වෙනසකුත් නැහැ. යන වාහනේ අඩුවක් මට දැනෙන්නේ නැහැ. හොඳ වාහනයක් තිබුණා නම් හොඳයි කියලා අර කාර් විකුණන තැන දකිනකොට අවධානයෙන් බලන්නෙත් නැහැ. දැන් එතකොට මම කොච්චර ප්‍රශ්න වලින් නිදහස්ද? දැන් ඔය වාහනයක අවශ්‍යතාවයක් සහ ඒ අවශ්‍යතාවය අපේක්ෂා කරන මට්ටමට afford කරන්න බැරි අය කොච්චර එතන ලත වෙනවද? දැන් ඕවා ස්ට්‍රෝක් හැදෙන්න, පාකින්සන් හැදෙන්න, ඇල්සයිමර් හැදෙන්න, ඩිමෙන්ෂියා හැදෙන්න හේතු වෙන්නේ නැද්ද? ඒ නිසා
දැන් ඔබට එතකොට දැන් මම මේ කතා කරන්නේ මං ගැනද කාර් එක ගැනද කමෙන්ට් එක ගැනද මේ මානය ගැනද? මානෙ ගැන. මානය ගැන මොකද්ද? ගන්න පුළුවන් කාර් එකේ අකුරු නෙමෙයි මොනවාද ඉලක්ක. අපේක්ෂා කරන එකේ ඉංග්‍රීසි. දැන් මේ දෙක අතර මොකදන්නේ? වෙනසක් තියෙනවා. එතකොට මේ වෙනස නිසා දුක් විඳිනවා. තණ්හා, මාන, ඊළඟ දිට්ඨි. දිට්ඨි නිසා ඇති වෙන ප්‍රශ්න අඩුයිද වැඩිද? වැඩි. පාර්ලිමේන්තුවේ ඇතුලේ තියෙනවා ප්‍රධාන දිට්ඨි තුනක්. කොළ පාට දිට්ඨියයි, නිල් පාට දිට්ඨියයි, රතු පාට දිට්ඨියයි. ඒ දිට්ඨියත් එක්ක හැප්පෙන ලංකාවක්ම තියෙනවා. කොහොමද තියෙන ප්‍රශ්න? කොහොමද තියෙන ප්‍රශ්න? චුට්ටයිද ගොඩයිද? ගොඩයි සායනාංශ. හිතට දුකක් කරදරයක් ආවම ඒක වෙනුවෙන් යන්න ඕන තැනොත් දැන් මොකද වෙන්නේ? දේශපාලන මේ බලයට යට කරගෙන දැන් ඉතින් මොකද වෙන්නේ? ඒ අයත් අරගල කරනවා. සියලු දුක්ඛම් කටළු නැති කර ගැනීම සඳහා කියලා ඉදිරිපත් වෙච්ච අය කොළ පාට වෙන එක වෙනුවෙන් කෑ ගහනවා. නිල් පාට එක වෙනුවෙන් කෑ ගහනවා. රතු පාට එක වෙනුවෙන් කෑ ගහනවා. ඒ සියලුම කෑ ගහින් තියෙන්නේ පාපයත් එක්කද දිට්ඨියත් එක්කද? දිට්ඨියත් එක්ක සායනාංශ. ඊළඟට මේ කතා කරන අයට හොඳට තේරෙනවද? තේරුම් ගන්න ඕන දේවල් තේරෙන්නේ නැද්ද? මොකද කියන්නේ? තේරුම් ගන්න ඕන දේවලුත් තේරෙන්නේ නැහැ ස්වාමී. දැන් බර්නාඩ් අයියා හඳුරන්නේ තරුණ පිරිසක් එකතු වෙලා පොඩි හන්දියක බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කරන්න කියලා ඔන්න පටන් ගන්නවා. එහෙමයි. ඉතින් ඕම කරගෙන යනකොට ඔන්න මේකට බොහොම හිතවත් කවුරු හරි කෙනෙක් උදව් කරන්න යනවා. දැන් එතන ඔන්න මොකද මේක කඩිනම් වැඩසටහනකට ඔන්න වහලය ලස්සනට ගහනවා. දැන් ඉතින් මොකදන්නේ ගමේ නොවන පිරිසක් ගමේ පිරිසක් මේකට විරුද්ධ කරනවා. දැන් ඉතින් මොකද වෙන්නේ? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පෙස්සමක් යනවා. එහෙමයි. ඒ පෙස්සම ගියාට පස්සේ මේක ඒ බෞද්ධ සංස්කෘතිකාරී මම නම් දන්නේ ඔය රාජ්‍ය ආයතන මොනවද කියලා මට ඒවා එකක්වත් ඕනේ නැහැ. මොකද එකක් එක්කවත් වැඩ කරන්නේ නැහැ. මට මේ රාජ්‍ය නායකයෝ රජයේ නිලධාරීන් කියන ගලන් ඕනෙම නැහැ. මට අවශ්‍ය දේ අදාළ තැනට ගිහලා මම ලස්සට කරගෙන එනවා. කවදාවත් මගේ වැඩක් කවුරුත් අතපසු කරන්නේ නැහැ. ඒ නිසා මට එකෙක්වත් ඕනේ නැහැ. මං එහෙම චරිතයක් හදලා තියෙන්නේ අවුරුදු 30කට. මං හැබැයි ගිහි කාලෙත් එහෙමම තමයි. ඉතින් කොහොම හරි දැන් ඉතින් ඔන්න මේ කණ්ඩායම ඇවිල්ලා කියනවා මෙතන මේ වැඩ කටයුතු නතර කරන්න ඕනේ. මොකද මේකට විරුද්ධව පෙස්සන් තියෙනවා. ඒවා විභාග කරනකම් නතර කරන්න ඕන කියනවා. දැන් ඉතින් නතර කරපුවාම සිමෙන්ති ටික ගල් වෙනවා. නීතික වැස්ස වෙනවා. අද වෙනකොට විභාග කරලා නැහැ. එහෙමයි අඳුරු. ඉතින් දැන් අර ඒ තරුණ පිරිසත් ඒ විරුද්ධත්වයට යට වෙලා බලාගත් අතෙන් බලා ඉන්නවා. දැන් තමන්ගේ වැඩේට විරුද්ධවාදීන් ඉන්නකොට ඒ විරුද්ධවාදීන් හමුවේ යහපත වෙනුවෙන් කටයුතු කරන කෙනා දුරුමුඛ වෙන්න ඕනද විරුද්ධවාදී දුරුමුඛ වෙන්න ඕනද? විරුද්ධවාදී. දැන් මේක විරුද්ධවාදී දුරුමුඛ වෙන ආකාරයට ප්ලෑන් එක හදන්න නැතුව දැන් මේ වැඩ කරන අය දුරුමුඛ වෙලා ඉන්නවා. එහෙමයි. දැන් මම මේ කතා කරන්නේ පහළ ගෝමද කියන තැන අර හදන්නගේ බුදු පිළිමේ වෙනුවෙන්. ඔයාගේ නංගිගේ මහත්තයා තමයි බුදු පිළිමේ වහන්සේ තැන්පත් කරන්න ගොඩ කාලෙක සිහින මවමවා ඉන්නේ. එහෙමයි. දැන් වහලේ ගහලා. එහෙමයි. ඊට පස්සේ මේක කපරාරු කරලා මේ වුණාම ආසි නැදලා බුදු පිළිමයක් තියලා ඒ ළමයින්ට ඒක දැකලා සතුටු වෙන්නයි ඉඩ දෙන්න ඕනේ. එහෙමයි. දැන් ඉතින් මේකට මාර විරුද්ධත්වයක්. හැබැයි කිසි කෙනෙක් මොකක්ද? ඒක විසඳන්නේ නැහැ. දැන් හරියට මොලේ තියෙන රජේ නිලධාරි කෙනෙක් හිටියා නම් ඔතෙන්ට ඇවිල්ලා ඒක ඔයලා බලලා මේක ඇති විරුද්ධත්වයක් නැහැ. මේක හදාගන්න කියලා යන්න ඕනද නැද්ද?
එහෙමයි. ඉතින් ඒක තාමත් නැහැ. ඉතින් මට පුළුවන් මේ විරුද්ධවාදීන් දුර්මුඛ වෙන විදිහට ප්ලෑන් එකක් හදන්නත් පුළුවන්. ඒ එහෙම නැත්නම් මගේ මන්ත්‍ර බලයෙන් මේ විරුද්ධවාදීන් දුර්මුඛ කරන්නත් පුළුවන්. ඉතින් මම අද උදේ මල්ලිගේ නෝනා වෙනුවෙන් දාන ගෙනාවා. මම මේ දානේ අනුශාසන ඉවර කළා. අන්තිම මම පැතුවා මොකද්ද? මේ වැඩ කටයුත්තට විරුද්ධකම් කරන සියලු දෙනාම දුර්මුඛ වෙන්න ඕනේ. ඒ සඳහා මම කිසිවක් කරන්නේ නැහැ කියලා මන්ත්‍රයක් පටන් ගත්තා. එහෙමයි. දැන් හිතාවිතර ඔක හැදෙනවද නැද්ද? හැදෙනවා. මට ඊට වඩා දෙයක් කරන්න බැයිද? බුදු වෙන්න තරම් ඉහළ මානසිකත්වයක් හෝ බුදු කෙනෙකුට ගල් පෙරලන තරම් පහළ මානසිකත්වයක් හෝ හැම දෙනාගේම సంతානේ තියනවද නැද්ද? තියෙනවා. එතන මා ළඟ නැද්ද? තියෙනවා. ඉතින් ඔය දෙකෙන් කෝක හරි තෝරගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මොකද්ද කියන්නේ? හොඳින් හෝ නරකින්. දැන් මගේ මන්ත්‍රය හොඳින් කරන්නේත් නැහැ නරකින් කරන්නේත් නැහැ. මොකද්ද මගේ කැමැත්ත? මගේ කැමැත්ත මොකද්ද? විරුද්ධවාදීන්ගේ විරුද්ධත්වයේ දුර්මුඛ වේවා. වැඩේ කරගෙන යන්නට අවශ්‍ය සහයෝගය ලැබේවා. ඒ සඳහා මම කිසිවක් කරන්නේ නැහැ. ඒක තමයි මගේ මන්ත්‍රය. මේ වගේ මන්ත්‍ර වලින් මම වැඩ කරගෙන තියනවද නැද්ද? තියෙනවා. මට ඒ පිළිබඳ අත්දැකීම් අඩුයිද වැඩිද? වැඩි. එතකොට proficiency of the mind කියන කෙනකොට හිත තිබ්බ ගමන් ලෞතා මුදුතා කම්මඤ්ඤතා පාගුඤ්ඤතා උජුතා තත්‍ර මජ්ජතතා කියන මේ චෛතසික ධර්ම හදවතේ අධිපති වෙනකොට මගේ තියෙන කරුණාධ්‍යාසයට මේක සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. හාමුදුරුවනේ දැන් එතන දැන් දිට්ඨිය කියලා කියන්නේ අකුසල්නේ. ඔව්. එතකොට දැන් ඔබ වහන්සේ ප්‍රඥාවෙන් කුසලයකින් ක්‍රියා කරන්නේ. එතකොට හැම වෙලේම කුසල චෛතසිකවලයි අකුසල චෛතසිකවලයි තියෙන ස්වභාවය අනුව තමයි මේ දේ සිද්ධ වෙන්නේ. එතකොට හැම වෙලේම අකුසල චෛතසිකේ රෙස්ට්ලස් තියෙනවා. එතකොට මේ දිට්ඨිගත සංප්‍රයුක්ත සිත්වල රෙස්ට්ලස්නස් තියෙනවා, මෝහය තියෙනවා, ලැජ්ජා බය නැතිකම තියෙනවා. ඒක අකුසල සාධාරණයි. හැම වෙලේම ඒගොල්ලන්ගාව පසුබහින ගතිය තියෙනවා. ඒක හැම වෙලේම කුසලයක ඔය කියන ලෞතා මුදුතා කම්මඤ්ඤතා පාගුඤ්ඤතා තත්‍ර මඤ්ඤතතා ඔය කියන ඔක්කොම තියෙනවා. ඒතර හැම වෙලේම කුසලයේ බලවත්ත තියෙන්නේ. දැන් අර ළමයි වුණත් එතනදී දික්ටිගත වෙන්නේ නැතුව ඥාන සංප්‍රයුක්තව කටයුතු කරා නම් අර අකුසල දික්තියකින් එන කෙනා පසුබහින්න ඕනේ. ඔව් දැන් එතන වෙලා තියෙන්නේ ඒගොල්ලන් ස්ටේබල් නැහැ. ඔව් ඒකයි. දැන් ඒක තමයි. ඕකට මම සහයෝගය දෙනකොටවත් ඔය මිනිස්සු ආවේ නැහැ. ඒක තමයි. දැන් ඒ කියන්නේ රේස් අපේ මල්ලිට මම වහලේ ගහන්න සල්ලි දුන්නාම මල්ලිලා කියලා වහලේ ගහනකොට එයාට තේ එකක්වත් දෙන්න එතන කවුරුත් හිටියේ නැහැ. ඒක තමයි. එහෙමයි. මට ලැජ්ජයි කියන්නේ මාර ලැජ්ජයි. එහෙමයි අඳුරු. ඉතින් එතකොට මම ඒ වදියා උපේක්ෂාවෙන් බලන්නේ මේ ඒකෙත් මගේ මන්ත්‍රයක් තියෙනවද නේද? ONG P නෑ THONG BONG මන්ත්‍රයක් තියෙනව නේද? මේගොල්ලෝ නම් පොන්තොම් පොන් කියලා අනුකම්පා කරන්නේ. මොකක්ද ආපුවේ? ඇයි වාට කවදාවත් ඇහිලා නැද්ද ඒක? නෑනේ. මොකද බං ඔන්තොම් පොන් වෙලා ඉන්නේ කියලා අහන්නේ නැත්තම. ඒක අහලා අපේ අප්පු ඒක තමයි මම දැන් කිව්වේ. මේ අය ඔන්තොම් පොන්. ඉතින් ඔන් කියන එකේ ONG තියෙන්නේ. හරි. තොන් කියන එකේ THONG තියෙන්නේ. පොන් කියන එකේ PONG තියෙන්නේ. හරි. එතන මම මොදන්නේ. මම ඒගොල්ලන්ගේ තියෙන දුර්වලකමත් එක නොගැටි උපේක්ෂාවෙන් අනුකම්පාවෙන් බලලා අපෙන් කෙරෙන්න ඕන දේ අපි යහුසුලු කරනවා. අපි මැදිහත් වෙච්ච නිසා මේ වැඩේ කරනවා. දැන් ඒකට අන්න පැහැදිලිව පේනවා.
දැන් මේ ගැටලු ඇති වෙන්නේ අභ්‍යන්තර ප්‍රශ්න ලෝකයේ තියෙන ප්‍රශ්න ඇති වෙන්නේ තණ්හා මාන දිට්ඨි අවිද්‍යාව නිසායි කියලා තථාගතයන් වහන්සේ තථාගත ඥාණයෙන් කිව්වනම් මේක ග්‍රහ දෝෂ නිසාය භූමි දෝෂ නිසාය අමනුෂ්‍ය දෝෂ නිසාය මැරිච්ච අයගේ බලපෑම් නිසාය කියලා ගත්තොත් එහෙම සාමාන්‍ය මෝඩයෝද මහා මෝඩයෝද මහා මෝඩයෝ සර්. මහා මෝඩේ සායනාංශ. දැන් ඉතින් මමත් අවුරුදු 58ක දරුවෙක් නේ ඔව්නේ එතකොට මම මොහොන දීලා තියෙන අරගල පොඩි ඒවද බර්නඩ් ලොකු ඒවද ලොකු ඒවා හම්බුරු ඒවා මේගොල්ලන් ආවනම් කොහොමද නේ එහෙනම් අර වචනේ මොකද කියන්න හොඳ නැත්නම් බරපතල ඒවා මම අයියා දැකලා දෙනද කවරේ දවසක් එක රැයක් කරේ ඕවත් එක තත වෙවි ඉන්න එහෙම ගිය ගමන් ටක් ගාලා ඔක්කොම කෑලි ටික ගලවලා ඉවරලා එනවා මම ඔව් එහෙම තමයි හම්බුරු මොකද මම හරිම ආදරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊ타ත්ම භයානක මිනී කන කිඹුලන් ඉන්න ගඟක එහා පැත්තට යාගන්න පිරිසක් ඉන්නකොට නිර්භීත ශක්තිමත් අයෝමේ පුරුෂයෙක් මේ අයට පිහිටවීමේ කරුණාවෙන් ගඟට බහිනකොට කිඹුල්ලු දුරුමුඛ වෙලා ඈත් වෙනවයි කියලා. මෙතන තියෙනවා මේ කිඹුලන්ට බය වෙලා හරියන්නේ නැහැ කියන තීරණයයි ඒ තීරණයත් එක්ක අධිපති වෙච්ච නිර්භීත භාවයයි මෙයාට පිහිටවීමේ කරුණාවයි මේ තුන අධිපති වුණාම කිඹුලන්ට පුළුවන් ද හැරෙන්නවත් බෑ හම්බුරු අපේ අය මේ මට්ටමේ බුද්ධ ආගමක් දන්නවද නැත්නම් ඔක්කොම දෝෂද කොහොම දෝෂ එපා උකට උත්තර දෙන්න බෑ හිතන්නද මේ ඔක්කොම ඉන්නේ දෝෂ කියලා ඊට පස්සේ එහෙම කොහොමද අපිටත් එමේ හැකියාවක් තියෙනවා කිව්වොත් ඒ නිසා එමේ හැකියාවක් තියෙනවා ඒ හැකියාව සංසාරේ අපි පුරුදු කරලා තියෙනවා වර්තමානයේ අර ඒ මොකද්ද බාධාවට ලොකු වටිනාකමක් දෙන්න නිසා අරක මතු කරගන්න බෑ මොකද කියන්නේ අයියා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තුනුරුවන් පිළි අරගෙන මේ පංචශීල ප්‍රතිපත්තිය හෝ ආජීවට්ටමක සීලය හෝ සාමණේර සීලය හෝ උපසම්පදා සීලේ පිළිපදිනායට ඊ타මත් දරුණු සර්පය පවා වේදාම ධර්මයේ සත්තු පවා দমনය කිරීමේ ශක්තියක් තියෙනවා. එහෙමයි. එසේ නමුත් මේ ඒවා එහෙම තිබුණාට ඒවා ඇප්ලයි කරගන්න බැරි සිතෙහි අර මොකක්ද ඒකට කියන්නේ ත්‍රස්ත වීම බයංවා චම්බිතත්තංවා ලෝමහංසුවා ඒවත් තියෙනකොට අර මොකද වෙන්නේ අර ශක්තිය මතු කරගන්න බෑ. එහෙමයි හම්බුරු. එහෙම නොවේ නම් අපේ අය මොදෙන්නේ සියලු දෙනාම කිඹුලන් ඉන්න ගඟට බෑලා බයඩතු යනවා. හැබැයි මේ අර දෙවියන් වහන්සේ විශ්වාස කරලා අර ගඟට මේ වැවට පැන්න කෙනෙක් කිඹුල කාලා මැරුණා. ඉතින් ඒක දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ. මේක තමන් විශ්වාස කරන්න බෑ. එහෙමයි හම්බුරු. මගේ ගිහි ජීවිතේදී නම් ඒ වගේ අවස්ථාවලට ලස්සන මොන දීලා ඒ ගැටලු විසඳගත් අවස්ථා 30ක් 40ක් තියෙනවා. එක්තරා අවස්ථාවකදී පොලිසිය පක්ෂග්‍රාහීව අනිත් එක්කෙනා කතා කරනකොට මම ගමේ මම නාටාමි කෙනෙක්ම නෙවෙයි කියලා කිව්වා. රාලාමි බය වුණ එකපාරටම. ඊට පස්සේ ඉතින් රාලාමි අපි කියන්නේ අහලා දෙපාර්ශ්වෙම සමතේටපත් කරයි කියලා ඉවර කරා. හැබැයි ඒක මගේ නෙමෙයි ප්‍රශ්නේ මම මගේ ඒ යාළුවට උදව් කරන්න ගියේ. අනිත් එක්කෙනාගේ කතන්දර යාළුවා දැන් මෙයා විනිශ්චය කරලා ඉවරයි. මම එයාගේ ඇස් දෙක දිහා බලන් හිටියා රාලාමි මගේ ඇස් දෙකට බය බර්නඩ් ඔයාට මතකයි නේද අර මේ අපි සිරීපාද යනකොට චෙක් කරන මවුස්සා කැලේ ඒ මේවැක ළඟ නතර කරපුවාම රාලාමි කෙනෙක් නැගලා කිව්වා මල්ලිලා ඔයගොල්ලන්ගේ පස්සේ සීට් වල තියෙන බෑග් වල තියෙන අරක්කු බෝතල් එළියට ගන්න කියලා කිව්වා. මම රාලාමිට බොහොම ආදරෙන් කිව්වා මේන්න මගේ බෑග් එක චෙක් කරන්න. මගේ බෑග් එකේ අරක්කු බෝතලයක් නැත්නම් ඔයා කරුණාකරලා බහින්න පල්ලෙහාට. ඔයාට එහෙම මිනිස්සුන්ට අපහසු වෙන්න කතා කරන්න බෑ කිව්වා. මොකද උනේ බර්නඩ් ඊට පස්සේ? එච්චරයි කතාව. මගේ බෑග් එකේ තියෙනවා නම් චෙක් කරන්න. නැත්නම් බහින්න කියලා කිව්වා. මිනිහට මොකද උනේ? තවත් සයිස් දාන්න පුළුවන් වුණාද?
බැරි වුණා. එහෙම බහැලා ගියා. මම එහෙම චරිතයක් නෙමෙයිද? එහෙම තමයි හඳුරු. ඉතින් ඒ චරිතය හතරක් තියෙන ඉතින් බුද්ධං සරණං ගච්ඡාමි කියලා තමයි ඈ. එහෙමයි. ඉතින් මම මේ කියපු කතන්දර ඔබට වැදගත් වුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා ඔබට විසඳුම් අවශ්‍ය නම් ඔබ තණ්හා මාන දිට්ඨි අවිද්‍යාව දිහා බලන්න. ඔය ග්‍රහ දෝෂ මොනවද නක්ෂත්‍ර දෝෂ ඔය දෝෂ දිහා බැලුවොත් ඔබට කවදාත් බුදුහාමුදුරන් වහන්සේ හම්බෙන්නේ නැහැ. බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තේරෙන්නේ නැහැ. ඔබට එදාට වැඩියෙන් ගෙවන්න වෙයි ඔබව රවට්ටලා ගාන කඩා ගන්න අයට. මම එතනින් ඒ අනුශාසන අවසන් කරනවා. දැන් මම යනවා ඊළඟ එකට. මෙන්න මෙතන මෙහෙම කියනවා. මල් පහන් පූජා කිරීම, වන්දනා කිරීම, සංඝගත දක්ෂිනාවන් පිරිනැමීම ආදී නිවන් පිණිස කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව වටහා ගන්නට අපෝසත් වීම ලැබූ මිනිස් ජීවිතයේ විශාල අඩුවක් බව හොඳට හිතට ගත යුතුම වේ. සසර සැප විහරණයේ පිණිස පුණ්‍ය ශක්තිය උපකාර වන නමුත් ජාති ජරා ව්‍යාධි මරණ යන ස්වභාවයන් මැඩ පවත්වන්නට පුණ්‍ය ශක්තිය අපෝසත් වේ. ඒ ගැන ගොඩාක් විස්තර කරන්න ඕනද මේ කියනකොටම ඔබට ඒක තේරෙනවද? තේරෙනවා හඳුරුනේ. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ ඒවා කරන්න එපයි කියනවද? නැහැ. ඔන්න බුදු පියාණන් වහන්සේ ඊට පස්සේ මෙහෙම කියනවා. අලමේව දානාදී ධාතුන් අලම් පුඤ්ඤානි කාතුන් දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි මනුස්ස භූතස්සපි උපකාරානි පුඤ්ඤානි පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි. මේක දැන් හොඳට තේරුම් ගන්න ඕනේ. දන් දෙන්නට සුදුසුමය, පින් කරන්නට සුදුසුමය, දෙවි වූහුටද පින් උපකාරය, මනුස්ස වූහුටද පින් උපකාරය, පැවිදි වූහුටද පින් උපකාරය. දැන් මේක ඔයගොල්ලන්ට තේරුණාද? දෙවි කෙනෙක් ඇටිට ජීවත් වෙන්නට පින් උපකාර වෙනවයි කියන එක ඔබ දන්නවද? එහෙමයි. මනුස්සෙක් ඇට ජීවත් වෙන්න පින් උපකාර වෙන බව ඔබ දන්නවද? පැවිදි ජීවිතේ ඉතාමත්ම හොඳින් පවත්වන්න පින් අවශ්‍ය වෙන බව දන්නවද? එහෙමයි සානන්ත. ජාති ජරා ව්‍යාධි මරණ ආදී කොට ඇති දුක් දුරු කරන්නට මේ පින උපකාර වෙනවද? එහෙමයි උපකාර වෙනවා? ඔන්න මම දැන් අනතුරු ඇඟවීමක් කරනවා. ඔය හැම එකටම එහෙමයි කියන අයට කියන්නේ එහෙයියෝ කියලා. කවුද ඒගොල්ලන්ට කියන්නේ? එහෙයියෝ සානන්ත. එහෙයියෝ කියලා කියන්නේ ඒගොල්ලන් පුදුමාකාර සතුටක් ලැබෙනවා. එහෙයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අර මගේ යාළුවෙක් හිටියා මිනිහා නම් මාර විදිහට කෙනෙක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක එහෙමමයි ස්වාමීන් වහන්සේ කියලා මිනිහා විනාඩියක් විතර ගන්නවා. මට දැන් ධර්ම දේශනාවේ විනාඩි කීයක් යනවද එයාට? බර්නාඩ් අයට එයා හම්බෙලා තියෙනවද? හම්බෙලා ඇති හඳුරු මං ඔබ වහන්සේට ගිහිල්ලා තියෙන තරමට අපේ වසන්ත රත්නායක මොනවද දැක්කම එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක එහෙමමයි ස්වාමීන් වහන්සේ කියලා කියනවා. කියලා යා ලබන මාර සතුටක්. දැන් මගේ දේශනාවට මොකද වෙන්නේ? ඒක අහපු ගමන් කියාගෙන ආපු එකයි දැන් කියන්න යන එකයි ගලප ගන්න බැරි නෑ අයියේ. attention එක. ඔව්. ඉතින් ඔය වගේ 10ක් කියවම මොදෙන්නේ? පැය ගත වෙනවා කියන්න දෙයක් නෑ. එතකොට එහෙයි කියන අයගෙන් ප්‍රවේශම් වෙන්න කියලා ධර්ම කතකයන් වහන්සේලාට බුදුහාමුදුරු කියලා තියෙනවා. අයියේ. ඒගොල්ලන් එහෙයි කියන්නේ හැම එකටම එහෙයි කියන එක නිකන් අමෝතු ආස්වාදයක් ලැබෙනවා. හැබැයි මෙලෝ දෙයක් කල්පනා කරලා නැහැ. ඇහිච්ච ගමන් එහෙමයි කියනවා. ඇහිච්ච දේ විචාර බුද්ධියට ලක් කරලා තියනවද? නැහැ. නැහැ සානන්ත. තහංචයක් දාන්න වෙන මොකද්ද? ධම්මවිචේ සම්බොජ්ජංගය තමයි එහෙයි කියන්න උපකාර වෙන්නේ. සති සම්බොජ්ජංගෙන් තමයි මේක පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ සිහියයි විමසීමේ හැකියාවයි දෙකම තියලා උත්තර දෙන්න. නැත්තම් මන් දන්නේ ඊට පස්සේ මම කියනවා හොඳමදි.
එකඟයිද එකඟ නොවේද? එකඟයි එකඟයි ස්වාමීන් වහන්සේ. එකඟයි කියන එක සිහියෙන් සහ ධම්මවිචයෙන්ද කිව්වේ? එහෙමයි ස්වාමීනි. හරි. එතකොට දැන් ඔන්න දෙවි කෙනෙක් හැටියට ජීවත් වෙන්න පින් ඕනේ. මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්න පින් ඕනේ. පැවිද්දෙක් හැටියට ජීවත් වෙන්න පින් ඕනේ. දැන් අපාගත වුණාම පින් ක්‍රියාත්මක වෙන්නේ නැහනේ. පින් කෙරෙන්නෙත් නැහනේ. ඉතින් එයා අපායෙන් මිදලා ආපහු කොහෙට හරි සුගතියට එන්න ඕනේ පින් කරන්. හාසහ පින පළ දෙන්න නේ. එහෙමයි හම්බුනේ. එහෙමනේ. එතකොට දැන් එතකොට ඒ පිනේ අවශ්‍යතාවයක් තියෙනවා. දැන් මේ පින නිසා තමයි අපි මේ මනුස්ස ලෝකෙ ලැබුවේ. ඒ පින නිසා තමයි අපිට මේම ගෙවල් දොරල් ලැබුණේ. මේම නුවණක් ලැබුණේ. දැන් අපි කරන්නේ ඒ පිනම ඉදිරියට ගෙනියන එකද නිවන් පිණිස කටයුතු කරන එකද? නිවන් නිවන් පිණිස කටයුතු කරන එක ස්වාමීන් වහන්සේ. ඒ කොටස හරියද? එහෙමයි. ඉතින් ඒ නිසා මාත් එක්ක රන් වෙන්නේ යන්න එපා. මොකද මේ මං කරන පින්කම් වලට විරුද්ධව කතා කරනව නෙමෙයි. මේක විපස්සනා මිසක් මේක පුණ්‍ය කර්ම නෙවෙයි. කෙසේද තමන්ගේ සිත නිවනට යොමු කරගන්නේ? ඒ නිවනට ප්‍රධාන වශයෙන්ම බාධා කරන්නේ පවද සැපේට දින ආසාවද? සැපේට තියෙන ආශාව. සැපයට තියෙන ආශාව නිසා. මොනවද තියෙන සැප? පංචකාම සැපය. කාමාවචර ලෝකෙක ඇස පිනවන්න, කන පිනවන්න, දිව පිනවන්න, නාසය පිනවන්න සහ ශරීරයේ පිනවන්න දෙන කැමැත්ත. ඒවා එකකින් ඉවර වෙන්නේ නැහැ. නැවත ඕනේ. යාළුවෝ එකතු වෙලා මේ අරක්කු බීලා වැටි යන්නේ. හෙට සෙට් එකම මචාන් ගියාම තමයි යන්නේ. දැන් සෙට් වෙන්නේ මොකටද? බොණ්ඩ ඉස්සෙල්ලා නම් ඒගොල්ලන් ෂෝක් එකට එනවා. බීලා යනකොටත් එහෙම යනවද දන්නේ නැහැ නේ. ඔව් දුක්තර වෙන්නේ. ඉතින් එතකොට දැන් ඔය බොණ එකට ඇලුනත් එකයි ෆුට්බෝල් ගහන්න ඇලුනත් එකයි මොකද්ද වෙන්නේ? අකුසල් බලවත් වෙනවා. දැන් ඔන්න සීනියර් අය යම් කාලයකදී ඕවරේජ් වෙනවා. ඒ ඕවරේජ් වෙනකොට එයාට වඩා දක්ෂ පිරිසක් හැදලාද එයාගේ මට්ටමට අනිත් අය එනකොට අකමැත්තෙන් විඳවනවාද? අකමැත්තෙන් විඳවනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දක්ෂයාව හෙලා දකින්නවා. එතකොට දක්ෂයාව හෙලා දකින්නකොට එයා ඊළඟ ආත්ම භාවයේදී මන්ද බුද්ධික වෙලා වුණත් ඉපදෙන්න පුළුවන්ද නැද්ද ඒකද? එහෙමයි. අනුන්ගේ දක්ෂතාව ගැරහීමට ලක් කිරීමෙන් නුවණත් ශක්තියත් බිඳ වැටෙන්නේ නැද්ද? බිඳ වැටේ හතර. බිඳ වැටෙනවා ස්වාමීන් වහන්සේ. මොකද වෙන්නේ? අඩුපාඩුකම් සහිත යමක් කරගන්න ඕනෑකම තියෙන කරගන්න බැරි මිනිස්සෙක් වෙනවා. වෙන්නේ නැද්ද එහෙම? වෙනවා හතර. ඉතින් ඒ නිසා මොකද වෙන්න ඕනේ? මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් මොන දැන් ඊළඟ කොටසෙදි කියනවා සිතේ අනුශය වශයෙන් පවතින කෙලෙස් ඉඩලද කල්හි මතුවීම හා ක්‍රියාත්මක වීම ස්වභාවයෙන්ම සිදුවන්නේය. කෙලෙස් තදංග වශයෙන් වික්කම්බන වශයෙන් සාර්ථකව යටපත් කරන්නත් කෙලෙස් ප්‍රහාණය කරන්නත් සීලේහි පිහිටා සමත විදර්ශනා භාවනා කිරීම උපකාර වන බව සිතට ගත යුතුම වේ. ඒතර සිතට ගන්න කරුණු කීයක් දීලා තියෙනවද? දෙකක්. පළවෙනි එක මොකද්ද? මෙන්න මේක. මල් පාම් පූජා කිරීම, වන්දනා කිරීම, සංඝගත දක්ෂිනාවන් පිරිනැමීම ආදී නිවන් පිණිස කිසිතේත්ම ප්‍රමාණවත් නොවන බව වටහා ගන්නට අපෝසත් වීම ලැබූ මිනිස් ජීවිතයේ විශාල අඩුවක් බව හොඳට හිතට ගත යුතුම වේ. සසර සැප විහරණය පිණිස පුණ්‍ය ශක්තිය උපකාර වන නමුත් ජාති ජරා ව්‍යාධි මරණ යන ස්වභාවයන් මැඩ පවත්වන්නට පුණ්‍ය ශක්තිය අපෝසත් වේ. හරිද ඒ කොටස? ඊට පස්සේ පින්කම් කිරීමේ අවශ්‍යතාවය මෙතන කියන පාළියම මොකද්ද? අලමේව දානාදී ධාතුම් අලම් පුඤ්ඤානි කාතුම් දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි මනුස්ස භූතස්සපි උපකාරානි පුඤ්ඤානි පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි. ඒක දැන් සිංහලෙන් කිව්වම දන් දෙන්නට සුදුසුමය, පින් කරන්නට සුදුසුමය.
දෙවි වූවහුටද පින් උපකාරය. මනුස්ස වූවහුටද පින් උපකාරය. පැවිදි වූවහුටද පින් උපකාරය. එතකොට ඒ අර්ථයෙන් ගත්තාම පින්කම් කිරීමේ වැදගත්කමක් තියෙනවා. හැබැයි පිනට වහල් වෙන්න බෑ. දැන් ඊට පස්සේ අපි කියනවා මොකද්ද? සිතේ අනුශය වශයෙන් පවතින කෙලෙස් ඉඩලද කල්ලි මතු වීම හා ක්‍රියාත්මක වීම ස්වභාවයෙන්ම සිදුවන්නේය. මේක මඩ පවත්වන්න පුළුවන් ද පුණ්‍ය ශක්තියද? බෑ හඳුරන්නේ. දැන් බලන්න අතන තමන් අදහන ශාස්ත්‍රුන් වහන්සේගේ බුදු පිළිමයක් තමයි මේ තැන්පත් කරන්න යන්නේ. ඒක තැන්පත් කරන්න යන්නේ ඒ ගමේමයි. එතකොට ඒක තිබ්බාම දැකලා සතුටු වෙන්න පුළුවන්. තුනුරන් සිහිපත් කරන යමක් කරගන්න පුළුවන්. එසේ නමුත් දැන් ඒක මොදලා දෙන්නේ. නතර කරන්න වෙලා තියෙන්නේ විරුද්ධත්වයේ සාධාරණ නිසාද විරුද්ධත්වයත් එක්ක රජයේ නිලධාරීන් එකතු වෙලා ඉන්න නිසාද? විරුද්ධත්වයත් එක්ක රජයේ නිලධාරීන් එකතු වෙලා තියෙන නිසා. කොහොමද එකතු වෙලා තියෙන්නේ? කොහොමද සාමාන්‍ය බර්නාඩ් එක එකතු වෙලා තියෙන්නේ? ඒගොල්ලන්ට ඇවිල්ලා මේක විභාග කරලා තීන්දුවක් දෙන්න පුළුවන්. එන්න කම්මැලි. වැඩ කරලා වරු නැහැ. එහෙමයි හඳුරන්නේ. ඉතින් ගියාට පස්සේ ඉඳලා මැරෙන්න නෑ නැද්ද? එහෙම තමයි. වැඩියෙන්ම විඳවලා මැරලා තියෙන්නේ අනුන්ට අතපාන හිඟන්නෝද රජයේ වැඩ කරලා වැඩ නොකර පඩි අරගෙන විශ්‍රාම ගියායද? වැඩියෙන්ම ලංකාවේ විඳවලා තියෙන්නේ. වැටුප් අරගෙන සේවයක් නොකර මම ගිහි කාලේ වෙච්ච දෙයක් කොයි පැවිදි කාලේ වෙච්ච දෙයක් කොයි දැන් අත්දැකීමෙන් කියන්නද? එහෙමයි හඳුරන්නේ. හොඳයි සායනාංශ. කියන්නද? දැන් මේක හොඳයි සායනාංශ. දැන් මෙන්න මෙහෙමයි. ඒ වගේම මම සාන්ත ජෝන් ගිරන් රත හමුදාවේ මධ්‍යම පළාතේ සම්බන්ධීකරණ නිලධාරී මහනුවර ස්පෙෂල් ඩිවිෂන් එකේ සුපිරින්ටෙන්ඩන්ට් තරු 3ක යුනිෆෝම් එකක් තියෙන්නේ. මම ඉතින් ඔයාලට කැමති නැති නිසා යුනිෆෝම් එක පැත්තකින් තියලා නිකන් ටයි එකයි කල්සම ඇඳගෙන තමයි ඉන්නේ. දැන් ඉතින් මොනවාද කියන්නේ වසන්ත සැරකෙළියේ නුවරඑළියේ. දැන් ඉතින් මේකට ෆස්ට් ඒඩ් ඩියුටි දෙන්න ඕනේ අපි. ඉතින් මෝටර් ක්‍රොස් එකට හන්දියක අපිට මේ ඩියුටි තිබුණා. මමයි පිරිමි ළමයි 4 දෙනෙකුයි ගැහැණු ළමයි 4 දෙනෙකුයි එතන හිටියා. ඒ 4 දෙනා අතරේ මගේ මේ ඩිවිෂන් එකේ සාජනුත් හිටියා. ඒගොල්ලන් ෆුල් යුනිෆෝම් හිටියා. මම ඉතින් අර සුදු ෂර්ට් එකයි අද්දික ෂර්ට් එකයි ටයි එකයි කල්සමයි විතරක් අඳගෙන හිටියා. මගේ කැප් එකක් නැහැ, මගේ කෝට් එකක් නැහැ. ඒවම ඉන්නකොට පැජර් එකක් ඇවිල්ලා නතර කරා. නතර කරලා ඇවිල්ලා අපේ මේ ටීම් එකේ සාජන්ට කතා කරලා මොකද්ද කිව්වා. ඒ සාජන්ට තීරණ ගන්න බෑ හේතුව මම තමයි එතන හිටපු ලොකම නිලධාරියා ඩිවිෂනල් සුපිරින්ටෙන්ඩන්ට්. ඉතින් ඒ දරුවා ඇවිල්ලා මට කිව්වා. ඉතින් මං කිව්වා මං කතා කරන්නම් කියලා. මම ඉතින් ගිහලා කතා කරලා ඇහුවා මොකද්ද සර් වෙන්න ඕනේ කියලා. එයා කියනවා මට මේ අතන සුද්ධ කර ගන්න ඕනේ. ඒකට මේ ළමයි 4 දෙනෙක් ඕනේ කියලා කිව්වා. දැන් මේකේ ඉන්නේ පිරිමි ළමයිම 4 දෙනා, අනිත් 4 දෙනා ගෑනු ළමයි. ඉතින් මං කිව්වා සර් මේ දරුවෝ මේ තරම් වටිනා පුහුණුවක් ලැබලා ගෙදරින් බත් පැකට් එකක් අරගෙන පොකට් මනිත් ඉල්ලගෙන මේ ස්වේච්ඡා සේවයට ආවේ සර්ගේ කුණු සුද්ධ කරන්න නෙමෙයි. ඕක නගර සභාවේ ළමයි ටිකක් දාලා කරගන්න කියලා කිව්වා. මිනිස්සයා මගෙන් අහනවා තපසේ දන්නවද කාටද කතා කරන්නේ? මේ එයාත් ලොකු නිලධාරී මමත් ලොකු නිලධාරී මොකද මං සුපිරින්ටෙන්ඩන්ට්නේ. තපසේ දන්නවද තපසේ කාටද කතා කරන්නේ කියලා ඇහුවා. මං කිව්වා අයියෝ නෑ සර් කියලා. මම තමයි අතිරේක දිසාපති කියලා මනුස්සයෙක් නම කිව්වා. පවුම පව් ඈ. මං කිව්වා එහෙනම් සර් අපි දෙන්න කාලෙකින් ඔය වගේ වැඩක් කරලා නැත්නම් කියලා අපි දෙන්න එක සුද්ධ කරමු කියලා කිව්වා. කන පැලෙන්නේ වැදුනද නැද්ද මෑන්ට? වැදුනා. තවත් පුළුවන් සෙල්ලම් කරන්න මාත් එක්ක? නැහැ. මිනිහා අකුලන ගියා යන්න. අතිරේක දිසාපති. අතිරේක දිසාපති යාට ලොකු නෑ මට ලොකු නෑනේ. මට ලොකු නැත්නම් මගේ ලොකුකම නිසාද මගේ තියෙන මොකද්ද
මොකද ඒකට කියන්නේ loyalty. හරි දැන් ඒක එතනින් ඉවර වුණාද? ඒ ගැටුම එතනින් ඉවර වුණාද? නැතු ඇති. කලකට පස්සේ මෝටර රථ මොකද්ද ලියාපදිංචි කිරීමේ කොමසාරිස්තුමා මට ආරාධනා කළා එයාගේ යාළුවෙකුට අසනීපයක් තියෙනවා අය ඒ අසනීපයට උදව් කරන්න එන්න කියලා. ඉතින් මෙතුමා ඒ ගෙදරට ඇවිල්ලා හිටියා මං ඒ ගෙදරට ගියා. අයියෝ පව් අර දිසාපතිතුමා. මං ඉතින් පරණ සිද්ධිය මතක් කරාද මතක් නොකර උදව් කළාවද? මතක් නොකර උදව් කරලා උදව් කළා. එතකොට එයා දැක්කේ නෑ එදා හැප්පිච්ච කෙනයි අද හම්බුනේ කෙනයි දෙන්නම එක්කෙනෙක් කියලා. හැබැයි මම දන්නවා එදා එක්කෙනයි අද එක්කෙනයි දෙන්නම එක්කෙනයි. ඒ නිසා අන්තිම හුස්ම දක්වාම අසරණ නොවි ඉන්න නම් අසරණ නොවි ඉන්න කල යුතු දේවල් තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද? එහෙමයි ස්වාමී. දැන් මම මේ කතා කරන දේ විදිය මේ ගැටලු निराකරණයකට අවශ්‍යමයි කියලා ඔබ දන්නවද? ඔකට තමයි කියන්නේ පරිචය නුවණ කියලා. නිප්පකෝ මම මේ කතා කරන්නේ අත්දැකීම් සහිත නුවණින්. එදා මම බැගෑපත් වෙලා ඒ ළමයි ටික දුන්නා නම් මොකද වෙන්නේ? මට අද පසුතැවිලි වෙන්න සිද්ධ වෙනවා. කවදාවත් නිවැරදි කරන්න බැරි වැරද්දක් අර නිලධාරියාගේ නිලතල වලට යට වෙලා කරයි කියලා. පැහැදිලිද? එහෙමයි. අත්දක තියාගන්න. ශ්‍රාවකයන් කියලා කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. පළවෙනි ගුණය සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. දෙවෙනි එක තමයි ටිකක් භයානක නේ. උජ්ජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. දැන් එතකොට එතුමාට උත්තර දුන්නේ. එතකොට ඉතින් මම මහානලා නෑනේ. මම එතුමාට උත්තර දුන්නේ මගේ දැඩි අහංකාර පරවස ස්වභාවයෙන්ද ඍජු බවින්ද? ඍජු බවින්. එයා මට කතා කරේ. තමුසේ කියලා කතා කරේ. අහංකාර ඉතින් එයාගේ අහංකාරය ප්‍රකාශ කරලා ඒ වැඩේ කරගත්තද නිකම්ම සවුත් වෙලා ගියාද? නිකම්ම සවුත් වෙලා ගියා සාරා. ඒ නිසා මේකට අවශ්‍ය ගුණය තියෙන්න ඕන. ඉතින් ඒ නිසා ඔක පුණ්‍ය ශක්තියෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් සිතේ අනුශය වශයෙන් පවතින කෙලෙස් ඉඩලද කල්ලි මතුවෙනවා නම් ක්‍රියාත්මක වෙනවා නම් පුණ්‍ය ශක්තියෙන් ප්‍රයෝජනයක් ගන්න බැයි. ඒ සිත කිලිටු නාම විපාක දෙන්නේ අකුසල ශක්තියයි. අකුසල ඕන තරම් අපේ ඇතුළාන්තේ තියෙන විපාක දෙන්න. නිසා කෙලෙස් තදාංග වික්කම්බන වශයෙන් සාර්ථකව යටපත් කර ගන්නත් කෙලෙස් ප්‍රහාණය කරන්නත් සීලේ පීඨා සමත විදර්ශනා භාවනා කිරීම උපකාර වන බව සිතට ගත යුතුම වේ කියන කොටස ඊළඟ සාකච්ඡාවට තියලා අපි මේක අවසන් කරොත් හොඳයි නේද? එහෙමයි හම්බුනේ. හොඳයි ස්වාමීන් වහන්සේ. මේ මම මේ දේශනාව කරා සැර වැඩිද? නෑ හඳුරන්නේ. ටිකක් විතර සැරයි. එහෙම නෑ ස්වාමීන් වහන්සේ. දැන් මත ભેදයක් ඇති වුණානේ. මොකද එක්කෙනෙක් කියන ටිකක් විතර සැරයි කියලා අනෙක් කෙනෙක් කියන මත සැර මොකද? එහෙම නෑ ස්වාමීන් වහන්සේ කියලා. මේ ඔතන උත්තර දෙන අය ටිකක් සහයෝගයෙන් වැඩ කරන්න. එක්කෙනෙක් කිව්වනම් ටිකක් විතර සැරයි කියලා ඒක සනාථ කරන්න කිව්වට කමක් නැහැ. එහෙම නෑ කියන්න එපා. ඒතකොට මොකද වෙන්නේ? ශ්‍රාවකයන් අතර මත ભેදයක් තියෙනවා. මේක නෙමෙයි සැර ගොඩක් සැරයි. බර්නාඩ් අයියා අඩු අපාගමීමට දරන උත්සාහයේදී වැඩිපුර සැර වෙන්න හොඳ නැද්ද? එහෙම වෙන්න වෙනවා අන්තරු. ඒකට කියන්නේ සැර කියලාද? සිතට ගැනීම කියලාද කියන්නේ? නෑ ඉතින් මේ මෙතන සැර නෙමෙයි අන්තරු අර විදිය වහන්සේ කියන විදිය තමයි. දැන් මේක ලේසි. දැන් මේ බුද්ධත්වයේ ලබන්න පුළුවන්. ඒක ලේසි නෑ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ අන්තිම මොහොතේ කියන මොකද්ද? ඇට ලේ මාස් නහර සිඳි වියලි ගියත් බුදුබව ලබාගෙන මිස නැගිටින්නේ නැහැ කියලා. එවැනි අදිෂ්ඨාන නොකළා නම් බුදුබව ලැබෙයිද? නෑ හඳුරන්නේ.
එතකොට ඒක අපි ළඟ තියෙන්න හොඳ නැද්ද? තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. වඩාත් වටින්නේ බඩගින්නේ මැරුණත් හිඟා කන්නේ නැහැ කියලා කියන එකද? බඩගින්නේ නැත්නම් හිඟා කන්නේ නැහැ කියලා. මම ආයි කියන්නම් බඩගින්නේ මැරුණත් හිඟා කන්නේ නැහැ කියලා කියන එකද වඩාත් වටින්නේ? හිඟා කන්නේත් නැහැ බඩගින්නේ ඉන්නෙත් නැහැ කියන එකද වඩාත් වටින්නේ? හිඟා කන්නේ එතකොට හිඟා කාලා ජීවත් වෙන එක ලේසි. හිඟා කන්නේත් නැතෝ බඩගිනින්නෙත් නැතෝ ඉන්නවා කියන එක ලේසි වැඩක්ද? නෑ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා හැමෝම කල්පනා කරන්න ඕනේ මේ වැඩසටහන ටිකක් සැර වෙලා තියෙන්නේ අහගෙන ඉන්න අයට ඒ සැර අවශ්‍ය නිසා. එතකොට ඒ සැර මම ගොඩ නැගුවා නෙමෙයි මේ සාකච්ඡාව යනකොට ඒ සැර ආවා. හොඳයි. අපි දැන් පොඩ්ඩක් බලනවා ආපවැරලා. ඒ බලනකොට අපිට පේනවා අපි ඉස්සෙල්ලාම තථාගතයන් වහන්සේගේ ආශ්චර්ය භාවයේ සැලකිල්ලට ගත්තා ගිය සතියේ නෙමෙයි පසුගිය සඳුදා නේද? ඊට පස්සේ අඟහරුවාදයි සිකුරාදා මේක තියෙන්නේ නේ. ඊට පස්සේ අපි ගියා කෘතවේදී භාවයේ පළ කරා. ඊට පස්සේ අපි සමත භාවනාවේ තියෙන අඩුපාඩුකම් සහ විදර්ශනා භාවනාවේ තියෙන සම්පූර්ණත්වයේ සැලකිල්ලට ගත්තා. ඊට පස්සේ අපි නිවන් සාක්ෂාත් කිරීමේ අවශ්‍යතාවයේ තේරුම් ගැනීම හැමෝටම සාධාරණ නොවේ කියලා අස්සාද ආදීනව නිස්සන්න කියන මානසික තත්ත්වයන් තුන ගැන කතා කළා. ඊට පස්සේ සසර දුක වටහාගෙන තෘෂ්ණාව තුරන් කරලා නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු පුහුණු කිරීම සාධාරණ වෙන්නේ නිස්සරණ සිතරයි කියන එක කතා කරලා අපි එතනින් නතර වුණා කියලා මට මතක. ඒ නතර කරලා අද අපි පටන් ගත්තා මේ බුද්ධානුශාසනාවෙන්. එතකොට ඊට පස්සේ අපි ඒකෙදි ආමිස පූජාවන් ගැන හා ප්‍රතිපත්ති පූජාවන් ගැන ටිකක් සැරට සාකච්ඡා කළා. ඒක සාකච්ඡා කරලා අපි නතර කළා ඊළඟ අවස්ථාවේදී සාකච්ඡා කරන්න අනුශය තදංග වික්කම්බන. ඉතින් මේ අනුශය තදංග වික්කම්බන ගැන ලබන සතියේ මම හිතනවා බර්නාඩ් අයියා හොඳ විස්තරයක් පටන් ගයි කියලා. එහෙමයි හාමුදුරනේ. එතකොට මම මේක මේ විදිහට දාන්නම්. එතකොට අයියට පේනවනේ මේ පැත්ත නේද? එහෙමයි අපේ හාමුදුරෝ. ඒකලා ඔයා පටන් ගන්න. මම ඉතින් සපෝට් එකක් දෙන්නම්. ඊට පස්සේ ඔයාට නොදැනෙන්න මම හිමින් සැරේ මයික්‍රොෆෝන් එක මගේ අතට ගන්නම්. එහෙමයි හාමුදුරනේ. අම්මෝ ස්වාමීන් වහන්සේ හිමින් මාර්ගන කියලා ඔයාට හිතෙයි. හැබැයි මම වෙලාවට ගන්නෙ. මෙතනින් එහාට මටයි අයිති කියලා මම ගන්නවා. හොඳයි. එහෙනම් හැමදෙනාම සතුටු වෙන්න. ලබන පාර අනුශය තදංග වික්කම්බන ගැන කතා කරන්නේ බර්නාඩ් අයියා. මට හිතෙනවා බර්නාඩ් අයියට මට වඩා හොඳින් කතා කරන්න පුළුවන්. මොකද මං හිතනවා බර්නාඩ් අයියා විදර්ශනා භාවනා ක්‍රමය කියන පොත කියවලා තියෙන්නේ කියලා. එහෙමයි හාමුදුරෝ. දැක්කා. මේ මම නිකමටත් තාම කියවලා නැහැ. හොඳයි. එහෙමනම් අපි දෙවියන් සහිත ලෝක සත්ත්වයට පින්පෙත් අනුමෝදන් කරනවා. මියගේ ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරනවා. මේ එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදාං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදාං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදාං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දැන් අපි පින්පෙත් අනාමේ නිවන් දක්නා ජාත් දක්වාම සත්පුරුෂ කල්යාණ මිත්‍ර සේවනයේ ප්‍රාර්ථනා කරනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය.
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. 3ට පටන් අරගෙනත් 67 දෙනෙක් ඉන්නවා කියන ලොකු දෙයක් නේ. එහෙමයි සර්. හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි.